පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ තාම වටිනා සූත්‍ර දේශනාවකට අයිති සූත්‍ර පාඨයක්. මේ සූත්‍රයේ නම තමයි නිබ්බේධික සූත්‍රය. මම හිතන්නේ මෙතන සමහර පින්නතුල්ලා මේ සූත්‍රය හොඳට අහලා තියෙන්නත් පුළුවන්. අද අපි මේ සූත්‍ර දේශනාව තුළින් කියලා දෙන්නේ තණ්හාව පිළිබඳව. නැත්නම් අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් ආසාව පිළිබඳව. පින්නතුනේ අපි මේ අනවරාග්‍ර සංසාරේ ඉපදී මෙරි මේ දීර්ඝ ගමනක් යන මේකේ ආරම්භක කෙලවරක් අපි කිසිම කෙනෙකුට හොයාගන්න පුළුවන් කමක් නැහැ. දැන් මෙතන ඉන්න හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම සංකෘති රජ වෙලා තියෙනවා. මම එහෙම කියන්නේ අනමතංග සංකෘතියේ සඳහන් වෙන හැටියට පින්නතුනි අපි ගිහිල්ලා නැත්තේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට විතරයි. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට ගියා නම් අපි නැවත මෙහෙ එන්නේ නැහැ. එතකොට බලන්න පුදුම තරම් ගමනක් අපි හැමදෙනාම මේ ගමන් කරන්නේ. ඊළඟට අපි මේ ධර්ම දේශනාවට ප්‍රථමයෙන් අපේ මේ ජීවිතයේ තියෙන తాවකාලිකත්වයේ පිළිබඳව ටිකක් හිතට ගන්නට ඕන. අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කියන්න පිළිතුරේ අවුරුදු 100ක් නම් අපට ආවිස නැහැ. අවුරුදු 100ක් අපි ජීවත් වුණොත් අපට මාස 1200ක් හම්බ වෙනවා. ඒතර දැන් මෙතන කෙනෙක් අපි හිතමු අවුරුදු 60ක් ජීවත් වෙලා නම් ඒතර මාස කීයද කියලා අපි හදාගන්නවා. ඊළඟට බලන්න අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් හම්බෙන්නේ 36500යි. ඒ අවුරුදු 100ක්ම ජීවත් වුණා. කොහොමත් අපි අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහැනේ. අපි හිතමු පරමාවස අපිට තියෙන දවස් 30000යි. ඒ දවස් 30000න් අපි අවුරුදු 60ක් විතර ජීවත් වෙලා තිබ්බොත් දවස් 21900ක් දැන් ගෙවලා තියෙනවා. අවුරුදු 60 යනකොට. ඒතර අපිට තව කොච්චරද තියෙන්නේ? ඊළඟට පින්නතුනේ අපි අවුරුදු 100ක්ම ජීවත් වුණා. දවසට පැය 8ක් නිදාගත්තා. තව උදේටයි දවල්ටයි නිදා ගන්න ඒවා ගත්තොත් ටිකක් වැඩි. සාමාන්‍ය පැය 8ක් නිදාගත්තොත් දවස් 12000ක් අපි නිදාගෙන තියෙනවා. එතකොට බලන්න අපිට ජීවත් වෙලා විවේකීව කටයුතු කරන්න තියෙන කොච්චර පුංචි කාලයක්ද. එහෙමනම් මේ ගමන පින්නතුනි මෙතනින් කෙලවර වෙන්නේ නැහැ. මේක අපිට හිතා ගන්න බැරි තරම් මහා පුදුම ගමනක්. අපි මේ යථාර්ථයේ තේරුම් ගන්නකම් අපිට යන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ ගමනට තියෙන ප්‍රධානම හේතුව තමයි අවිද්‍යාවත් තණ්හාවත්. එහෙමනම් මේ තණ්හාව නැතිකරන්න මේ ආශාව නැතිකරන්න මේ පන්සලේ තියෙන බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා ආශාව නැති වේවා කියලා ලක්ෂ වාරයක් කිව්වත් ආශාව නැති වෙන්නේ නැහැ. එහෙමනම් ආශාව නැති කරන්න අපි ආශාව තේරුම් අරන් තියෙනවා. එහෙනම් මේ දේශනාවට ප්‍රවේශයක් හැටියට මම පුංචි ප්‍රශ්නයක් අහනවා. අපි හැමෝටම ආශාව තියෙනවද නේද? ආශාව නැද්ද? තියෙනවා. අපි හැමෝම ආශා කරනවා. ඇයි අපි ආශා කරන්නේ? ඇයි අපි ආශා කරන්නේ? මොකක් නිසාද? පින්නතුනි මේ අහපු ප්‍රශ්නෙට ටංකාල උත්තර දෙන්න පුළුවන්.
පටිච්ච සමුප්පාදේ ඔළුවේ තියෙනවා. වේදනා පත්‍ය තණ්හා. මේ ලෝකේ හැම කෙනෙක්ම ආසා කරන්නේ විඳීම නිසා. දැන් බලන්න අපි අහිං රූප බලනවා. ලස්සනයි කියලා විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. කනෙන් ශබ්ද අහනවා. ලස්සන සින්දුවක් කියලා අපි විඳිනවා. දැන් අපි කියන්නේ අපි ගීතයක් රස විඳයි කියලා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. නාසයට ආග්‍රහණය කරනවා. ශාන්ත සෙන්ට් එකක් කියලා අපි විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. දිවට රස විඳිනවා. විඳිනකොට ආසාව ඇති වෙනවා. කයට පහස විඳිනවා. විඳිනකොට ආසාව ඇති වෙනවා. එහෙමනම් පින්නතුනේ අපි හැමෝම දැන් දන්නවා අපි හැමෝම ආසා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා. ආසා කරන්නේ ඇයි කියලාවත් දන්නේ නැතුව අපිට ආසාව නැති කරන්න බෑ. එහෙනම් දැන් හැමෝම දන්නවා මනුෂ්‍යයන් විතරක් නෙවෙයි මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ ආසා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා. ආසාව කියලා කියන්නේ මොකද්ද? මොකක්ද ආසාව කියලා කියන්නේ? කැමැත්ත. මම අහුවත් කැමැත්ත කියන්නේ මොකක්ද කියලා? ආසාව. ඇත්තටම ඒ පිළිතුර හරි. ආසාව කියන්නේ කැමැත්ත තමයි. දැන් පින්නතුනේ අපි මෙහෙම හිතන්න. දැන් ඉංග්‍රීසි භාෂාවත් එක්ක ගත්තොත් සිංහල භාෂාව හරි පොහොසත්. සිංහල භාෂාවේ සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ වචනයයි දෙකයි තියෙන්නේ. ඕනම දෙයකට. නමුත් සිංහල භාෂාවේ ගොඩාක් වචන තියෙනවා. දැන් බලන්න මේ ආසාවට අපි දන්න වචන කොච්චර තියෙනවද? ආසාව කියනවා, කැමැත්ත කියනවා, බැඳීම කියනවා, සෙනෙහස කියනවා, ආදරය කියනවා, රාගය කියනවා, කාමය කියනවා, තවත් නම් ඇති ඉතින්. පාලි භාෂාව ඊටත් වඩා ගැඹුරුයි. පාලි ශබ්දකෝෂයේ ඩික්ෂනරියට කියන්නේ නිගණ්ඩුව කියලා. පාලි ශබ්දකෝෂයට කියන්නේ මොකද්ද? නිගණ්ඩුව. ඒකේ පාලි භාෂාවේ සියලු වචන තියෙනවා. පින්නතුනි ඔය තණ්හාවට පාලි භාෂාවේ නම් තියෙන හරියටම 100ක්. පාලි භාෂාවේ ඒ තරම් ගැඹුරුයි. දැන් අපි ගත්තොත් ප්‍රඥාවට තියෙන නම් 31ක්. පඤ්ඤා, පදානනා, විචයෝ, පවිචයෝ, සල්ලක්කන, උපලක්කන, පණ්ඩිච්ඡං, කෝසල්ලං, නේපුඤ්ඤං, බහුයං මේ ප්‍රඥාවට කියන නම්. දැන් බුදුරජාණන් වහන්සේ ගත්තාම බුද්ධෝ, දස බලෝ, සත්තා, සම්පන්නෝ, දීපදුත්තමෝ, සමන්ත චක්කු භගවා වගේ නම් ගොඩාක් තියෙනවා. ඇයි මෙච්චර වචන ගොඩක් තියෙන්නේ? පින්නතුනේ ඒක තමයි භාෂාවක තියෙන පොහොසත්කම. සුදුසුම වචනේ දාන්න තමයි මේ වචන ගොඩක් තියෙන්නේ. දැන් අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරයට අපි කියන්නේ රාගය කියලා නෙවෙයි. ලෝභකම කියලා කියනවා. නෑ. අම්මා කෙනෙක් දක්වන ආදරයට අපි දාන්න අපි ළඟ වචනයක් තියෙනවා මොකද්ද? සෙනෙහස. එතකොට මේ එකම ලෝභ චෛතසිකේ විවිධාකාර නම් වලින් හඳුන්වනවා. දැන් මම මේ අත්තගෙන් අහුවා ආසාව කියන්නේ මොකක්ද කියලා. මේ අම්මා පිළිතුරක් දුන්නා කැමැත්ත. ඒක හරි. ඒක සමාන වචනයක්. හැබැයි ඊට වඩා ටිකක් ගැඹුරට අපි මේ ආසාව තේරුම් ගන්නට ඕන. පින්නතුනි ආසාව කියලා කියන්නේ සංකල්පයක්. මොකක්ද ආසාව කියලා කියන්නේ? සංකල්පයක්.
සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ආසාව කියලා කියන්නේ සංකල්පයක්. නේතේ කාමා යාන චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ ලස්සන විසීතුරු දේවල් තියෙනවා. ලස්සන දේවල් තියෙනවා නේද? ඒ ලස්සන දේවල් ඇතුලේ ආසාව නැද්ද? නැහැ. ලස්සන දේවල් ඇතුලේ පින්නතුනේ ආසාව නැහැ. දැන් අපි කාටත් මේක තේරෙන්න මෙහෙම කියන්නම්. අපි ලස්සන ගැහැණු ළමෙක් කියනවා. පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පිරිමි ළමෙක් අර ගැහැණු ළමයට හරිය ආසයි. අනිත් පිරිමි ළමයාට පෙන්නන්න බෑ. එයා කැමති නෑ. අර ලස්සන ළමයා තුල ආසාව තියෙනවා නම් මේ කොල්ලෝ දෙන්නම කැමති වෙන්න ඕන. කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට කැතයි. තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනයි. දැන් මෙතන දහත් වර්ගයක් තියෙනවා. මේ දහත් වර්ගයට මෙතන ඉන්න හැමෝම කැමතිද? ආසයිද මේකට? මේකට ආස කරන්නේ කවුද? දහත් පිට කන කෙනෙකුට මේක දැක්කොත් විපුවක් ටික එහෙම හොදට ලේරලාම තියෙනවා. පංගු ඔක්කොම තියෙනවා කියලා ආසාවක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. බලන්න මේක ඇතුලේ ආසාව නැහැ. මේක ඇතුලේ ආසාව තියෙනවා නම් මෙතන හැමෝම මේකට ආස කරන්නේ. මේ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. එහෙනම් ආසාව කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි නේද? ආසාව කියලා කියන්නේ පිළිතුරේ ඇත්තටම සිතුවිල්ල. ඇති දෙයක් නෑ. සිතුවිල්ලක් විතරයි. දැන් මේ පිළිතුර අපි හඳුන්වන්නේ පංචකාම සම්පත් විදිනයි කියලා නේද? ජීවෝ සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පස්කම් සුව විදිනයි කියලා නේ. මොනවද ඔයත් විදින පස්කම්? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේක තමයි පංචකාමය කියලා කියන්නේ. මේ පංචකාමයේ විදින මේ අය පංචකාමයේ ස්වභාවය තේරුම් ගන්න ඕන. පංචකාමයේ ස්වභාවය තමයි පින්නතුනේ මේක ලබා ගන්නකම් හරි වටිනවා. ලබා ගත්තට පස්සේ සත පහකටවත් වැඩක්. දැන් බලන්න අපි අධ්‍යාපනය ගමු මුලින්ම මොන හරි ඩිග්‍රියක් කරනවා පාටියක්. කරනකම් ලොකු දෙයක්. හැබැයි ඉතින් අර කොලේ අතට ආවට පස්සේ එති දෙයක් නැහැ නේද? ඒක තමයි ස්වභාවය. දැන් බලන්න අපි ඇඳුම් ගන්න. ඇඳුම් ගන්න ගියාම පින්නතුනි තෝරලා නේද? ඇඳුම් ගන්න එහෙමනේ. හැබැයි ඉතින් උග දවස් දෙකක් ඇඳලා හේතුවට පස්සේ ඒක ඉවරයි. ගන්නකම් තමයි වටින්නේ. දැන් බලන්න අපි ගෙවල් හදනවා. ගෙවල් හදන කාලේ එකම යුද්ධයක්. සැලසුම් අඳිනවා, ටයිල් තෝරනවා, ලයිට් සිටින් තෝරනවා, ආලේපන තෝරනවා, පැන්ටි කබඩ් මෙහෙම කියලා හිතනවා. අනේ ගේ හදලා ගෙට ගෙවිදිලා මාසයක් යනකොට අරක ඉවරයි. එහෙම නෙවෙයිද? එහෙම තමයි. ලබා ගන්නකම් තමයි වටින්නේ. හැබැයි හොඳටම තේරෙනවා කතාවද බැඳිලි. දැන් බලන්න කතාවද බඳින්න කලින් කොච්චර දෙයක්ද නේද? පුදුම විදිහේ බලාපොරොත්තු. ඉතින් මේවට කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. ඒක දැනගත්තම මේ ගමන යන්න පහසුයි. විවාහ වෙන්න කලින් ලොකු දෙයක්. විවාහ වුණාට පස්සේ කොහොමද? විවාහ පිටචයෙන් අපි අහලා තියෙනවා තරුණ ළමයින්ගෙන් කොහොමද දැන් ඔයාගේ අලුත් ජීවිතය කියලා ළමයින්ගෙන් අහපුවාම ගොඩාක් අය මට කියලා තියෙන්නේ ඔබ ඇදගෙන යනවා හාමුදුරනේ කියන්නේ ලබා ගත්තට පස්සේ ඇදගෙන යෑමක් නෙවෙයි තියෙන්නේ. ඇදගෙන යෑමක් තමයි. ඒ මොකද ඒ පංචකාමයේ හැටි හිමයි. එහෙනම් අපි මේක තේරුම් ගන්න ඕනේ. ඔක තේරුම් ගත්තේ නැති වුණාම සමහරව හිතනවා මේ මට විතරයි මේ ප්‍රශ්න කියලා. නෑ. පංචකාමයේ කියන එකේ ස්වභාවය තමයි රජකම ලබා ගත්තත්
එතෙන්ට ගියාට පස්සේ ඒක ඇති දෙයක් නැහැ. යනකම් ලොකු දෙයක් තියෙනවා පේනවා. මේක ඉතින් මට වඩා මේත්තන්ට ඔය අත්දැකීම් හොඳට තියෙනවා. එහෙමනම් පංචකාමයේ පිළිබඳ අප හොඳට තේරුම් ගන්න ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ වදාහරනවා මහණෙනි මේ ආශාව කියලා කියන්නේ හරියට මස් කට්ටක් වගේ. බල්ලෙකුට මස් කට්ටක් හම්බුනම බල්ලා මේක හපනවා. ලෙව කනවා. හැපුවයි ලෙව කෑවයි කියලා බල්ලට ලැබෙන දෙයක් නැහැ. හැබැයි බල්ලා මේක කවදාවත් අතහරිනවද? අතහරින්නේ නැහැ. ලැබෙන දේකුත් නැහැ, අතහරින්නෙත් නැහැ. මොන පංචකාමී හැටි. බුදුරජාණන් වහන්සේගේ උපමාව බලන්න. බල්ලට නිකම් මස් කට්ටක් ඔය ගල් කැටයක් වගේ තියෙන මස් කට්ටක් හැපුවට බල්ලට ලැබෙන දෙයක් නැහැ නේද? නමුත් බල්ලා කවදාවත් මේක අතහරින්නේ නැහැ. බලපුවාම අපිත් එහෙම නෙවෙයි. අපිටත් ඉතින් බලපුවාම මේකේ ලැබෙන දේකුත් නැහැ. නමුත් අපි අතහරින්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා. අපි හිතමු දැන් කෙනෙක් වයෝවෘද්ධ වෙලා ඉන්නවා. ඇඳටම වෙලා ඉන්නේ. එයාට ලොකු ධනයක් තියෙනවා. ඉතින් එයා දන්නවා ආයෙ මට කවදාවත් පොළවේ අඩියක් කියලා යන්න බෑ මං ඒ තරම් දුර්වලයි. හිත හොඳට වැඩ කරනවා. එයාට තියෙන විශාල ධනය ඇඳේ ඉඳලා අතහරිනවද? අනේ මගේ තියෙන සියලු ධනෙ මම හිතින් අතහරිනවා කියලා අතහරිනවද? නෑ. ලැබෙන දේකුත් නෑ අතහරින්නෙත් නෑ. ඔන්න බලන්න බුදුරජාණන්ගේ උපමා. මේ ආකාමී හැටි එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආසාව කියලා කියන්නේ සිහිනයක් වගේ. දැන් අපි සිහින දැකලා තියෙනවනේ නේද? සිහිනෙන් අපිට නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන්. ඕනනම් සිහිනෙන් අපිට රජ වෙන්න බැරිද? පුළුවන්. රජ වෙලා නැද්ද කවුරුත් සිහිනෙන්? රජ වෙන්න පුළුවන් ඉතින්. හැබැයි ඇහැරිලා බලනකොට පින්නතුනි හිටියා වගේමයි. අන්න ඒ වගේ එකක් කියනවා මේ ආශාව කියලා කියන්නේ. දැන් බලන්න මේ පින්නතුලත් එක එක ආශාවන් ලැබපු අය නෙමෙයි ඉන්නේ. දැන් මේ ලැබපු ආශාවන් හිතලා බලන්න සිහිනයක් වගේ නෙවෙයිද කියලා. සිහිනයක් වගේ නෙවෙයි. ඊයේ ලැබපු අද උදේ ලැබපු ආශාවන් පින්නතුනි කෑමක් හරි මොකක් හරි ආශාවේ වැළඳගත්ත හැම දෙයක්ම සිහිනයක් නෙවෙයි. සිහිනයක් තමයි. එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම හිතේ තියාගන්න ආශාව කියලා කියන්නේ සංකල්පයක් නැත්තම් සිතුවිල්ලක් විතරයි. දැන් බලන්න මේ ධර්මකාරණේ මේ පින්නතුන්ලාගේ හිතේ තිබුණොත් මේ අත්තන්ට ධර්මයේ මොනතරම් පිළිසරණක් ලැබෙනවද බලන්න. මොකක් හරි අනවශ්‍ය ආශාවක් ඇති වෙනවා. ඇති වෙනකොට මෙතන අන්නේ සිතුවිල්ලක් නේ කියලා අතහරින්න බෑද? පුළුවන්. එහෙමනම් දැන්නේ අය දන්නවා ආශා කරන්නේ විඳීම නිසා ආශාව කියලා කියන්නේ සිතුවිල්ල. ආශාව හටගන්නේ කොහොමද? දැන් ආශාව ගැනයි මෙච්චර කතා කරන්න කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. පින්නතුනි මේ ආශාව කියන එක හරියම සූක්ෂමයි. එක ආශාවක් කැමැත්තක් අතහරිනකොට ආශාවන් 100ක් ඇතුලේ. ඔය සීල් ගුණ පුරණයට උනත් එහෙමයි. ඔක්කොම එපා කියලා ඇවිල්ලා පින්නතුනි එතන උනත් බැඳෙන්න පුළුවන්. මේක ඒ තරම් තීක්ෂණයි. මේ බැඳීමේ තියෙන ස්වභාවය තමයි අපි යමක් අතහරින්නේ තව එකක් අල්ලගෙන. දැන් බලන්න පුංචි කාලේ අපි අම්මා තාත්තා නැතුව අපිට ඉන්න බෑ. අඬනවා ඒගොල්ලෝ කොහේ හරි යනකොට. හැබැයි ටිකක් බහ තේරෙනකොට යාළුවෙක් එහෙම හම්බෙනකොට ඒක ඇරිලා යනවා යාළුවාට බැඳෙනවා. අර අම්මා තාත්තට තිබිච්ච බැඳීම ටිකක්
අඩු වෙනවා. අර එකක් අතහරින්නේ තව එකක් අල්ලගෙන. ඊළඟට ඉතින් ඔන්න කසාද පදිනවා. ඒතර අම්මා තාත්තට තිබිච්ච බැඳීම නැති වෙනවා. බොහෝ දුරට නැත්තම් ස්වාමියාට බිරිඳට බැඳෙනවා. අර අතන අතහැරෙන්නේ තව තැනක් අල්ලගෙන. ඊළඟට ළමයි හම්බෙනවා. ළමයි හම්බෙනකොට ස්වාමියාට තියෙන බැඳීම ටිකක් අඩු වෙනවා. බිරිඳට තියෙන බැඳීම අඩු වෙනවා. ළමයින්ට බැඳෙනවා. ඊළඟට ළමයි ලොකු මහත් වෙලා ඒගොල්ලොත් කසාද බැඳලා ඒ අයටත් දරුවෝ හම්බෙනවා. ආච්චිලා සියලාට හැදෙන අලුත් දෙඩේ. ඊළඟට මොකද කරන්නේ? දරුවන්ටත් වඩා අර ආච්චි සියර මුණුබුරුමින් බිරියන්ට බැඳෙනවා. දරුවාත් හැරෙනවා. ඒක බලන්න පිළිතුරු යමක් අතහරින්න යමක් අල්ලගෙන. ඊළඟට ඒ පුංචි දරුවා ආච්චි සියර බොහොම සුවචව ඉන්නවා. හැබැයි ටිකක් බහ තේරෙනකොට ටිකක් තේරෙනකොට ආච්චි සිය කියන ඒවා ගණන් ගන්නෑ. ඒ සමහර ආච්චිලා කියලා මටම කියලා තිනවා නේ මේගොල්ලෝ දැන් කියන දේ අහන්නේ. නරක් වෙලා නරක් වීම නෙවෙයි. අර ආච්චිට සියයට ඕන විදිහට ඒ ළමයි ඉන්නේ නැහැ. ඊළඟට දැන් ඕන අල්ලන්න තැනක් නැහැ. දැන් ධර්මය අල්ලන්න ඕන කියලා පන්සලට එනවා. මම මේ කියන්නේ හැමෝම නෙවෙයි. සමහර අය. ඊළඟට ඉතින් ධර්මය කියලා එක්ක පන්සල අල්ලගන්න නැත්නම් ආම්දුර අල්ලගන්න. එතකොට බලන්න පින්නතුනේ මේ ආශාවේ තියෙන ස්වභාවය. මේකට කවුරුත් මේ කාටවත් දොස් කියනව නෙවෙයි. අපි මේක තීක්ෂණව දැනගෙන තිබුණොත්, කල්පනාවෙන් දැනගෙන තිබුණොත් අපිට ගැලවෙන්න පුළුවන්. එහෙමනම් තුන්වෙනි ප්‍රශ්නය ආශාව හටගන්නේ කොහොමද? දැන් කොහෙන්ද ආශාව ඇති වෙන්නේ කියලා හිතලා නැද්ද? කොහෙන්ද ආශාව හටගන්නේ? ආශාව හටගන්නේ ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ ලොකු වචන කිව්වට බය වෙන්න එපා. දැන් මේ ඇහැ තියෙනවනේ. ඇහෙන් රූපයක් දකින්න තුන් දෙනෙක් එකතු වෙනවා. ඇහක් තියෙන්න බෑංකකට නේද? ඇහක් තියෙන්න ඕනේ. දෙවනුව රූපයක් තියෙන්න ඕනේ. ඊළඟට සිත තියෙන්න ඕනේ. මේ තුන් දෙනා එකතු වුණොත් රූප පේන එක වළක්වන්න මායයන්වත් බෑ. රූප පේනවාමයි. රූප පෙවුනොත් ආසාවේ කාන්තෙන් ඇති වෙනව නැත්තම් ගැටීමක් ඇති වෙනවා. රූප දැකීමෙන් උත්තරයි වෙන්නේ. එහෙනම් මේ තුන් දෙනාගේ එකතුවට කියන නම මොකද්ද? ස්පර්ශය. දැන් මේ අත දැකලා තියෙනවද? සමහර අය ඉන්නවා ඇස් අරගෙන නිදා ගන්නවා. දැකලා තියෙනවද? මම නම් දැකලා තියෙනවා. ඇස් දෙක අරගෙන නිදි. ඒ අයගේ ස්වභාවය. එතකොට එයාගේ ඇස් ඇරිලා තියෙනවා. ඉස්සරහින් රූප තියෙනවා. එයාට රූප පේනවද? ඇයි? හිත තියෙන්නේ වෙන තැන. අර බලන්න මේ තුන්දෙනා එකතු වෙන්න ඕන. ඊළඟට කනෙන් ශබ්දයක් අහන්න තුන්දෙනෙක් එකතු වෙන්න ඕන. කනක් තියෙන්න ඕන, ශබ්ද තියෙන්න ඕන, හිත තියෙන්න ඕන. මේක තුන කියන නම මොකද්ද? ස්පර්ශය. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා අපි බර කල්පනාවක ඉන්නවා. බර කල්පනාවක ඉන්නකොට කවුරු හරි අපිට කතා කරනවා. අපිට ඇහෙනවද? අපිට ඇහෙන්නේ නැහැ. ඒ කෙනා ළඟට නැවි ළඟ හොල්ලලා අහනවා අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා. එහෙම අහලා නැද්ද? අහලා තියෙනවා. අර බලන්න. හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නැහැ. එහෙනම් මේක තුන මොකද්ද කියන්නේ? ස්පර්ශය. නාසයෙන් ආග්‍රහණය කරන නහයක් තියෙන්න ඕනේ, ගඳ සුවඳ තියෙන්න ඕනේ, හිත තියෙන්න ඕනේ. මේක තුන කියන්නේ ස්පර්ශය. දිවෙන් රස විඳින්න දිවක් තියෙන්න ඕනේ, රස තියෙන්න ඕනේ, හිත තියෙන්න ඕනේ. මේක තුන මොකද්ද කියන්නේ? ස්පර්ශය. පින්නතුනේ වැඩියෙන්ම රස දැනෙන්නේ බඩගින්න ඉඳලා කනකොටද බඩගින්න නැතුව කනකොට? බඩගිනි නැතුව කනකොට. මොකද බඩගින්නේ කනකොට මොනවද තුනක් කනව නේද?
ඊළඟට තින් දෙවෙනි පාර තුන්වෙනි පාර බෙදා ගන්නකොට තමයි කියන්නේ ලොඩු නෑ මිරිස් නෑ නේද? බඩගින්නට මොනවද උනක් කනවා. එහෙමනම් රස දැනෙන්නේ බඩගිනි නැතුව කනකොට. ඊළඟට කයෙන් පහස ලබන්න කයක් තියෙන්න ඕන, පහස තියෙන්න ඕන, හිත තියෙන්න ඕන. මේක තුන මොකද කියන්නේ? ස්පර්ශය. ඔය තුන් දෙනා එකතු වුණොත් වැඩේ වර්ධිනවා. එහෙනම් එකතු වුණ මොකද කියන්නේ? ස්පර්ශය. එතකොට ආසාව හට ගන්න මොකද එතකොට? ස්පර්ශයෙන්. මොකෙන්ද? ස්පර්ශයෙන්. පින්නතුනේ මේ දේශනාව ජීවිතේ කිසි දවසක අමතක වෙන්න උද දේශනාවක් නෙවෙයි. මොකද මේක මම කියන හින්දා නෙවෙයි. අපේ ඒකායන පරමාර්ථය ආසාව නැති කිරීම. ඉතින් ආසාව පිළිබඳව කිසි දෙයක් දන්න තුනොද නැති කරන්නේ. නේද? ඒ නිසා මේ දේශනාව ආසාව නැති කරන්න බලාපොරොත්තු වෙන හැම කෙනාගේම ඔළුවේ තියෙනවා. දැන් බලන්න වැඩි ඕනේ හැම වෙලේම ඔළුවේ තියෙන අනේ ආසාව කියන්නේ සිතුවිල්ලක් කියලා. කොච්චර ගැලවෙන්න පුළුවන්ද බලන්න. නේද? එහෙමනම් මේක කිසි දවසක අමතක කරන්න එපා. දැන් ප්‍රශ්න තුනක් කියලා දුන්නා. ආසා කරන්නේ මොකක් නිසාද ටිකක් හයිය කියන්න බලන්න. අපි හැමෝම ආසා කරන්නේ මොකක් නිසාද? මොකද්ද? ඉතින් මම මුලින්ම කියලා දුන්නේ මතක නැද්ද? විඳීම නිසා. ආසාව කියලා කියන්නේ මොකද්ද? හයිය කියන්නේ මොකටද ධර්මයේ කතා කරන්න ලැජ්ජ වෙන්නේ? මොකක්ද ආසාව කියලා කියන්නේ? සිතුවිල්ල. ආසාව හටගන්නේ කොහොමද? ස්පර්ශයෙන්. හතරවෙනි ප්‍රශ්නේ. ආසාවේ වෙනස්කම් මොනවාද? දැන් මම මේ දේශනාව ඉවර වෙලා අහනයි කියන්නේ. මොකද දැන් මේ කොරෝනා ASCII ඇවිල්ලා බණ කියන්නේ නේද? ඒකවල දැන් මෙහෙම තියෙද්දි මේ වගේ ප්‍රයෝජන ගන්න නැත්නම් වැඩක් නැහැ. නේද? නිකන් චාරිත්‍ර වලට අපි මෙච්චර කල් ගියේ නේද? එහෙම කියලා වැඩක් නැහැ. එහෙමනම් ආසාව හටගන්නේ ආසාවේ වෙනස්කම් මොනවාද? ඒක මම කියලා දෙන්නම්. දැන් මෙතන විශාල පිරිසක් ඉන්නවා. මේ හැම දෙනාගේම ආසාවන් එකම විදිහට නෑනේ. එක එක්කෙනා එක විදිහයි. එක විදිහයි. දැන් අපි හිතමු මෙතන කවුරු හරි කෙනෙක් මන් නැගිට්ටෝලා අහනවා අපි හැම කියලා හිතමුකෝ මොනවටද වැඩිම ආස. එයා අපි හිතමු කිව්වයි කියලා මම කැමති ටීවී බලන්න. රූපවාහිනිය නරඹන්න කැමති. තවත් කෙනෙක් නැගිට්ටෝනවා. එයා විරුද්ධ අහනවා මම ඔයා මොනවටද කැමති කියලා. එයාත් ඒකවද කියන්නේ? නෑ එයාගේ ආශාව එයා කියයි. එහෙමනම් පිටුතුනේ ඕක තමයි වෙනස්කම. ඒ කියන්නේ මේ ලෝකේ සමහර අය ඉන්නවා හරිම කැමති දකින්න. එහෙමයි නැද්ද? ඉන්නවා. බලන්නමයි ආස. තව සමහර අය ඉන්නවා ඒ අයට එළෙඩේ නැහැ. ඒ අය හරිය කැමති අහන්න. මොනවා හරි කනේ ගහගෙන අහන්න එකමයි වැඩි. දැන් බලන්න ඔය සමහර අම්මලා මට ඇහිලා තියෙනවා කියනවා අනේ අපේ ළමයින්ට වගේ ওই ටීවී බැලි පිස්සුවක් මට නැහැ. හැබැයි ඉතින් මට ගෙදර වැඩ කරනකොට රේඩියෝ එක නම් ඇහෙන්න ඕනේ කියලා. එහෙම කියන්නේ නැද්ද? කියනවා අර බලන්න. එයාගේ කැමැත්ත තියෙන්නේ කන පිනවා. තව සමහර අය ඉන්නවා කණ්ඩ බොණ්ඩ නැති වුණත් සුවඳ විලවුන් ටිකෝන. එහෙමයි නැද්ද? මේ කවුරුත් හිතන්න එපා මේ කාගවත් දෝෂයක් කතා කරනවා කියලා. මේ අපිට තියෙන තත්වයක් ගැනයි කතා කරන්නේ. මේක අඩුපාඩුවක් නෙවෙයි මේකේ ස්වභාවය මම කියන්නේ. දැන් සමහර ස්වාමීන් වහන්සේලා පවා ඉන්න හරි කැමති මේ සුවඳ හඳුන් කුරු වලට. ඒ කැමැත්තෙන් ඒ වගේ
සමහරව ඉන්නවා කණ්ඩ නැති වුණත් ඒ තමන්ගේ සුවඳ විලවුන් ටික ඕන. ඒ මොකද එයා කැමැත්ත තියෙන්නේ නාසයෙන් විලවන්න. තව සමහර අය ඉන්නවා කටින්ම කියනවා මට මොනවා නැති වුණත් කාටට රහට කන්න ඕනේ කියනවා. එහෙම කියන්නේ නැද්ද මිනිස්සු? කියන යාගේ කැමැත්ත තියෙන්නේ දිව පිනවන්න. තව සමහර අය ඉන්නවා හරියම කැමැති පහස ලබන්න. එහෙමනම් මේක තමයි පින්නතුනේ ආසාවේ වෙනස්කම. හැබැයි මෙතන දෘෂ්ටියක් ගන්න එපා. එහෙනම් අපිට තියෙන්නේ මේ පංචකාමයේ එකයි කියලා. නෑ ඔය පහම තියෙනවා ඕනම පුජ්‍යලේකුගේ එකක් උස්සන්නයි. මොකයි වෙනස්කම? ඕනම පුජ්‍යලේකුගේ මොකද්ද තියෙන්නේ? එකක් උස්සන්නයි. ඒක හැබැයි තේරුම් ගන්න ටිකක් භාවනා කරන්න. ටිකක් හිත සමාධිමත් වෙනකොට නීවරණ යටපත් වෙනකොට තේරෙනවා මම මෙන්න මේකට තමයි වැඩි කැමති. හැබැයි හිත විචිත කෙනාට නීවරණ වලින් පිරීලා හිත තියෙන කෙනාට ඒක තේරුම් ගන්න බෑ. ටිකක් භාවනාවට හිත තලවලා ඉන්න කෙනෙකුට ශනිකෝම තේරුම් ගන්න පුළුවන් මම මෙන්න මේ වගේ රූපේට කැමති කෙනෙක්. මම මේ වගේ ශබ්දයට කැමති කෙනෙක්. ඒක යාට තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් ගත්තොත් පින්නතුනේ යාට ඒකට ප්‍රතිකර්ම යොදන්නත් ලේසියි. එහෙමනම් දැන් පින්නතුලට පැහැදිලි ආසාවේ වෙනස්කම. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ තව ප්‍රශ්න දෙකක් තියෙනවා. මේක තමයි වැදගත්ම ප්‍රශ්නේ. ආසාවේ විපාක මොනවාද? ඒක නම් මම හිතනවා කාටත් කියන්න පුළුවන්. මොකක්ද විපාක? මොකද්ද? ඔව් සංසාර ගමන. ඔව් හොඳ පිළිතුර. හොඳම පිළිතුර තමයි පින්නතොනේ ආසාවේ විපාක තමයි භවය. මොකද්ද? භවය. නැත්තම් මේත් මතක තියාගන්න මෙහෙම කොහොමද? ආසාවේ විපාක තමයි හොඳට හරි නරකට හරි උපතක් කරා යන. මොකද්ද විපාකේ? හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. එවනම් මේ ආසාවේ පොඩි හොඳකුත් තියෙනවා බලපං නේද? නැද්ද? ඒ ආසාව නිසා හොඳ උපතක් ලැබෙනවනේ. හොඳ උපත හොඳ නැද්ද? හොඳ උපත හොඳයිද නැද්ද කියන්න මට බලන්න. හොඳ උපත හොඳ නැහැ? දැන් ඔයාලට මොනවා හරි උත්තරයක් දුන්නම පින්නතුලේ තියෙන වාසිය තමයි මගේ ඇතුලේ තියෙන තව ධර්ම කාරණා ටිකක් එළියට එනවා. දැන් මේ අතෝනේ කාම් ඉන්නකොට දැන් මට හිතෙනවා මේක තේරෙනවද නැද්ද නේද? දැන් පොඩි ප්‍රශ්නයක් අහන්න. හොඳ උපත හොඳයිද නැද්ද? හොඳයි. දැන් කෙටි පිළිතුරක් දාන්නත් හොඳයි කොහොමද හොඳ නැහැ කිව්වා. කවුද හරි? ඇත්තටම පින්නතුනේ දෙගොල්ලම සමයි. හොඳයි කියපු අයත් සමත්, හොඳ නැහැ කියපු අයත් සමත්. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේක මොහොතක්වත් මේ සසර වර්ණනා කරන්නේ නැහැ. ඒ අනුව හොඳ උපත හොඳ නැහැ කියපු අය සමත්. හැබැයි හොඳ උපතක් නැතුව මේකෙන් ගොඩ එන්නත් බෑ. දැන් මම මේ බණ කියන මේ පන්සලේ බල්ලෙක් කියනවා නම් ওই බල්ලන්ට බණ තේරෙනවද? නෑ. එහෙනම් බලන්න හොඳ උපතක් නැතුව මේකෙන් ගොඩ එන්න බෑ. එහෙනම් අපි බලමු කොහොමද මේ ආසාව නිසා නරක උපතක් ලැබෙන්නේ කියලා. ආසාව නිසා සත්තු මරනවා. සත්තු මරනවා නේද? දැන් බලන්න ඔය බටහිර රටවල් වල ඒත් සතියන්තේ අම්මයි තාත්තයි දුවයි පුතයි ඔක්කොම යනවා අර බිල් කොක්කක් අරගෙන. ගිහලා මාළුවෙක් අල්ලලා මාළුවා මුලට ගත්තට පස්සේ මාළුවා මැරෙනකන් අප්පුඩි ගගා hina යනවා. ඒක විනෝදාංශ.
දැන් මේ රටේ මිනිස්සු සමහරව දඩේ කියන්නේ විනෝදාංශයට. ආශාව නිසා සත්තු මරනවා, ඒ ජීවිතය ගත වෙනවා, ඊළඟ ජීවිතේ උපදිනවා, උපදිනකොටම ලෙඩේ. දැන් බලන්න පිළිකාරවලට ගිහින් ලක්ෂණ දරුවෝ ඉන්නෝ පිළිතුරු පිළිකා. දොස්තර මහත්තුරු වෙනත සතියයි වෙලා මෑයි. ඇයි? හේතුවක් නිසා. ආශාව නිසා සත්ව ඝාතනය කළා, නරකපතක් කරා ගියා. ආශාව නිසා හොරකම් කරනවා. ඒ ජීවිතය ගත වෙනවා, ඊළඟ ජීවිතේ උපදිනවා. උපදිනකොට අන්ත දුප්පත්. ඒ දරුවන්ට පිටතට පොවන්න කිරි ටිකක් නැහැ. අන්දවන්න රෙදි කෑල්ලක් නැහැ. ඉන්න නිවහනක් නැහැ. දෙමව්පිය අන්ත අසරණයි. එහෙම නම් මේ ලංකාවේ නැද්ද? ඕනතරම් ඉන්නවා. ඇයි? ආශාව නිසා හොරකම් කළා, නරකපතක් කරා ගියා. ආශාව නිසා කාමයේ වර්ධනය ඇතිවෙනවා. මේ ජීවිතේ කොහොම හරි මේක වහගෙන යනවා. ඊළඟ ජීවිතේ උපදිනවා. උපදිනකොට රෝපින්නතුනි ගැහැණියෙක්ද පිරිමියෙක්ද කියලා හොයන්න බෑ, නපුංසකයි. ආශාව නිසා බොරු කියනවා. පංචශීල ප්‍රතිපදාවේ නරකම සිකපදේ තමයි බොරු. හැබැයි අපේ අය හිතාගෙන ඉන්නේ සිම්පල්ම ශික්ෂාපදේ තමයි බොරුව කියලා. මොකද ගොඩාක් අයගෙන් අහුවාම සිල් රකින්නවද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ අපි සිල් රකින්නවා ඉඳලා හිටලා බොරුවා. ඉඳලා හිටලවත් කරන්න හොඳම දේ තමයි අපේ අය කරන්නේ. එහෙමනම් පින්නතුනේ මේ ගොඩාක් බෞද්ධ කියා ගන්න අය කිසිම ගාණක් නැතුව කටේ තොඩේ නොගෑවි ලස්සනට බොරු කියනවා නේද? එහෙමනම් ආශාව නිසා බොරු කියනවා, ඒ ජීවිතය ගත වෙනවා, ඊළඟ ජීවිතේ උපදිනවා, උපදිනකොටම බොරුවේ උන නරකපතක් කරා යන හැටි. සමහරවගේ ජීවිතවල මේක ඇබ්බැහි වෙලා තියෙනවා. සමහර ජීවිත තියෙනවා පින්නතුනේ ඇත්ත ඇත්තෙම නැහැ. මුළු ජීවිතේම දුවන්නේ බොරුවේ. එහෙම මිනිස්සු නැද්ද? කොහොම සතුටින් ඉන්නවද කියලා හිතා ගන්න බෑ. කියන්නේ ජීවිතේම බොරු ගොඩක්. ඒක බොරුවෙන්ම සකස් වෙච්ච එකක්. ඉතින් පින්නතුනේ කොච්චර භයානකද? සමහරවිට ඇත්ත කියන්නම බෑ මොනම දෙයකටවත්. දැන් අපේ සිංහල ක්‍රමයක් තියෙනවානේ. දැන් නානව දෙකක් නානවද කියලා අහනවා නේද? එහෙම අහනවා නේද? ඒ වගේ දැන් සමහර මිනිස්සු කඩේට යනවා. කෙනෙක් ඉතින් හංගදර කියනවා මේ කඩේට යනවා කියලා. දැන් යන්නේ කඩේට. ඒක කිව්වයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. නෑ මම මේ ස්පිරිතාලට යනවා කියලා. අර කඩේට ගියා කියලාවත් කියන්නේ නැහැ. එහෙම මිනිස්සු නැද්ද? ඉන්නවා. එතකොට බලන්න ආශාව නිසා බොරු කියනවා, ඒ ජීවිතය ගත වෙනවා, ඊළඟ ජීවිතේ උපදිනවා, උපදිනකොට බොරුවේ. ආශාව නිසා මත්තුරු කරනවා. සමහරුන්ට ඉතින් ඔය බෝතලේ දැක්කහම ඊට වඩා දෙයක් නැහැ නේද? ආශාවෙන් මේ මත්තුරු කරනවා. ඒ ජීවිතය ගත වෙනවා, ඊළඟ ජීවිතේ උපදිනවා, උපදිනකොට මොලේ කලදක් නැහැ. මතකයි මේ කොළඹ පරිසරේ මම දන්නවා සමහර අම්මා තාත්තලාට හොඳට සල්ලි තියෙනවා. ඒ දෙමව්පියෝ අපි ළඟට ඇවිල්ලා අඬනවා ළමයින්ට ඉගෙන ගන්න බෑ මොලේ නෑ. නැත්තම් මතක හිටින්නේ ඇයි? ආශාව නිසා මත්තතර බිව්වා තුමුතු වෙලා ඉපදුනා. මොකද බොන්නේ උමුතු වෙන්නනේ. ඉතින් කිසි කරදරයක් නෑ මුතු වෙලා ඉපදිනවා. එතකොට දැන් මේ ටික කිව්වහම පින්නතුනේ බයක් එහෙම ඇති වුනේ නැද්ද? බයක් ඇති වෙන්න ඕන. හැබැයි මේවට පිළියම් තියෙනවා මේ ශාසනය. මේ ශාසනය කියලා කියන්නේ කරුණා ශාසනය. ඕනම කෙනෙකුට පින්නතුනේ සැපසෙන්න අවස්ථාවක් තියෙනවා. එහෙම කෙනෙක් වැරදි කරා කියලා කොම් කරලා දාන සිරිතක් මේ ශාසනයේ නැහැ. අඟුලිමාල මහ රහතන් වහන්සේ ඒත් අන්තිම රහත් උනානේ. ඉතින් එහෙමනම් එච්චර වැඩි මෙයක් තෝ කරලා නැහැ.
එහෙමනම් පින්නතුනේ කළ යුතු දේ තමයි ආයති සංවරයේ පිහිටලා අපේ ජීවිතය සකස් කරගන්න අපට අවස්ථාවක් තියෙනවා. දැන් මෙතන මට මේ පැන් වල ගන්න කෝප්පයක් තියෙනවා. මේකේ තියෙන්නේ වතුර. මේ වතුරට මම දාන ලුණු කැටයක්. අර තියෙන දිය ලුණු කැටයක් දාන හොඳට දිය කරනවා. දිය කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවුත් මොන රහ දෙන්නේ? ලුණු රහ. මම මේ කෝප්පෙට දාපු ප්‍රමාණයේ ලුණු කැටයක් තරම් ලොකු අර වගා දෙකට දාන. ලොකු ලෙන්ති දාලා හොඳට කලවම් කරනවා. ඇඟිල්ල දාලා දිවේ ගෑවුත් ලුණු රහක් එනවද? එනවද? නෑ. ඇයි? එතන වතුර ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ අපේ අතින් අකුසල් වෙලා තියෙනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි ලිඳේ වතුර වැඩි වගේ කුසල් වැඩි කරන්න. කුසල් වැඩි කරනකොට පින්නතුනේ ආනන්තරිය පාප කර්ම හැරෙන්න අනිත්‍යව යට යන ස්වභාවයක් තියෙනවා. ඒ අකුසල සමනය වෙලා යනවා. මේක මේ මං හදාගත්ත උපමාවක් නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝණකල කියන සූත්‍රයේදී වදාළ දෙසුමක්. එහෙමනම් දැන් සතුටු වෙන්නේ නේද? මොනවා හරි වරදක් වෙලා තියෙනවා නම් ඒ වැරැද්ද අමතක කරලා මොකද්ද කරන්න ඕනේ? කුසල් වැඩි කරන්න ඕනේ. දැන් අපි කේන්දරිය බලන්න ගියාම දෛවඥතුමා කියන්නේ මොකද්ද? දැන් මේ රාස්තික දෙකක් අවිල්ලා තියෙනවා. මෙන්න මේ ටික කරන්න කියලා අපිට දෙන්නේ හොඳ වැඩනේ. බෝධි පූජා තියන්න, පිරිත් කියන්න, මාළුන්ට කෑම දාන්න, සාංගික දාන දෙන්න, කීර්ති ගන්න එපා. ඒ අර බලන්න අකුසලේ වැඩි වෙන කාලයට කුසල් වැඩි කරනවා. එහෙනම් දැන් ආසාව නිසා නරක උපතක් ලැබෙන විදිහ පැහැදිලි. කොහොමද ආසාව නිසා හොඳ උපතක් ලැබෙන්නේ? කොහොමද ආසාව නිසා හොඳ උපතක් ලැබෙන්නේ? පින්නතුනි ගොඩාක් අය ආසාවෙන් පින්කම් කරන්නේ. ආසාවෙන් පින් කරනවා. මම මේ සමත්තරට ලක් කරනව නෙවෙයි. ආසාවෙන් පින් කරනකොට හොඳ උපතක් කරා යනවා. ඇයි දැන් අපේ මේ අම්මලා හරි කැමති කටින පින්කම් කරන්නේ? ඇයි? දැන් සමහර අම්මලා කියන අනේ මට තාම කටිනයක් කරගන්න බැරි වුණා කියලා කියන්නේ. ඇයි අම්මලා මේ කටින කරන්න මෙච්චර කැමති? එක ගලෙන් ඔක්කොම හරියනව නේද? මොකද ආනිසංස වැඩි. නැත්නම් වෙන දෙයක් තියෙනවද උතන? මොකද කටිනයක් කරා කියලා නිවන් දකින්න පුළුවන්ද පහුදාට? බෑ. පින්නතුදී විපාකේ වැඩි. අර බලන්න බලාපොරොත්තුෙන් තමයි අපි පින්කම් කරන්නේ ආසාවෙන්. මම මේ කතාව කියලා තියෙන මම නැවත වතාවක් කියන්නම්. දවසක් එක අම්මා කෙනෙක් මට පින්නතුනේ අපේ තරගත කොට ස්ථානට ඇවිල්ලා කොට්ටයක් පූජා කරා. අර ඔළුවේ තියාගෙන කොට්ටේ පුළුල් කොට්ටයක්. පූජා කරලා මේ අම්මගේ බෑග් එක අරන් පැරණි CR පොතක්. අර පරණ කාලේ ලොකු CR පොතක් බැඳපු පොතක් මට දුන්නා නේ පොඩ්ඩක් බලන්න කියලා. මං කියවලා බලනකොට පින්නතුනි මේ අම්මගේ පින් පොත. ඇත්තටම එච්චර ලොකු පින් පොතක් මම දැකලම නැහැ. කටින පින්කම් ගත්තාම මහ බර ගානක්. ඉඩම් පූජා කරලා පන්සල් හදලා ඒකෙන් නැති දෙයක් නැහැ. මේ අම්මා විශේෂත්වය ඒකයි. අවුරුදු 22 ඉඳලා අවුරුදු 73 එතකොට ඒ දක්වා කරපු පින්කම් එකේ තියෙනවා. ඒ විස්මිත පොතක් ඇත්තට. අර දෙන්නෙක් විවාහ වෙනකොට ඒ දෙන්නට අවශ්‍ය ආයත්තන් ඇඳුම් පැළඳුම් ඒවා හිටින් දීලා තියෙනවා. දැන් මේ වයෝවෘද්ධ මාතාවක් නිසා මං කිව්වා අම්මේ අම්මා වගේ කෙනෙක් දකින්න ලැබීම දුක භාග්‍යයක් ඒ. මං එහෙම කිව්වේ ඉතින් සතුට වෙනවනේ. හැබැයි මම කීයටවත් අපේක්ෂා නොකරපු උත්තරයක් ඒ අම්මා දුන්නේ. ඒ අම්මා මට කියන ඒ වුණාට ස්වාමීන් වහන්සේ මම ඒ මොකද කියලා.
මට හරිම පුදුමයි මගේ පින්පොත මම මේ ඉපිරිදක් කියවගෙන යනකොට මට හිතා ගන්න බෑ මේක කොහොමද මිස්සුනේ කියලා. මම කොට්ටේ පූජා කළා නෑ. ඒ නිසා තමයි මම ඉක්මනට කොට්ටයක් හදාගෙන ආවේ. දැන් මම මේ කොට්ටේ අතේ තියාගෙන පිළිතුරු හිතන්න පෙළඹුණා. ඇයි දෙවියනේ මෙච්චර පින් කරලවත් මෙයාට සෑහීමක් නෑ. අන්නේ වෙලාවේ මට මේ දේශනාව මතක් වුණා. දැන් බලන්න මේ අම්මා ආසාවෙන් බලාපොරොත්තු වෙන පූජා කරන්නේ. ඇඳක් පූජා කරලා තියෙනවා. එතකොට සංසාරේ ඇඳන් හම්බෙනවා. මෙට්ට පූජා කරලා තියෙනවා. එතකොට මෙට්ටකුත් හම්බෙනවා නේද? කොට්ටයක් පූජා කරලා තිබුණ නැත්නම් මොකද වෙන්නේ? කොට්ටයක් නැතුව තමයි නිදා ගන්න වෙන්නේ. එතකොට බලන්න අපේ අම්මලා පින්කම් කරනකොට පින්නතුනි හැම පැත්තම කවර් කරනවා නේද? මොකද හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්නේ පින්කම් කරන්නේ. එහෙම තමයි ඉතින් ඔය කෙරෙන්නේ ඕක. අපි නෑ කිව්වට ඕක තමයි ඇත්ත. ඉතින් නමුත් කමන්නේ ආසාවෙන් පින් කරනකොට හොඳ උපතක් කරා යනවා. ඒකයි කිව්වේ ආසාව නිසා හොඳ උපතකුත් ලැබෙනවා නරක උපතකුත් ලැබෙනවා කියලා. අවසාන ප්‍රශ්නය ආසාව නැති කරන මාර්ගය මොකක්ද? මොකක්ද ආසාව නැති කරන මාර්ගය? ආසාව නැති කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන මාර්ගයක් නැහැ. එහෙමනම් පින්නතුනි ඒක තමයි නොවරදින මාර්ගය. ඉතින් ආශාව නැති කරන්න වෙන දේවල් කළා හරියන්නේ නැහැ. මේ නොවරදින මගමයි අපි යන්න ඕනේ. දැන් අපි පැවිදි වුණායි කියලා අපි පෞරුජිත යන්න උනායි කියලා අපිට පිළිතුරු වෙන මගක් නැහැ. ඔය ඇත්තෝ යන ආර්ය ශ්‍රාංගික මාර්ගයමයි අපි යන්නේ. අපි යන ආර්ය ශ්‍රාංග මාර්ගයමයි ඔය පිළිතුරුලත් යන්නේ. එහෙනම් අපේ තියෙන වෙනස මොකක්ද? ගිහියන්ගේ පැවිද්දන්ගේ වෙනස මෙච්චරයි පිළිතුරුනි. අර දැලඹුවාගේ විකාශනයේ සමනලය කියන්නේ නේද? එහෙමනම් අපේ වෙනස තමයි හරියට මහානකමක් කරන කෙනෙකුගේ ගමන ශීඝ්‍රගාමී. හරියට ගාල්ලට අපිට හයිවේ එක යන්නත් පුළුවන්, සාමාන්‍ය පාරේ යන්නත් පුළුවන්. මේ අත්තන්ගේ ගිහි ජීවිත කියලා කියන්නේ සම්බාධක වැඩි. නේද? ඒකට මේ අත්තන්ගේ ගමන බොහෝ මන්දගාමී. එච්චරයි වෙනස. එහෙම නැතුව මේ පැවිද්දන්ට වෙන මගක් ඔය අත්තන්ට වෙන මගක් කියලා එකක් නැහැ. හැබැයි පැවිද්දන්ගේ සීලය එක උසස් සීලයක්. ඒ මොකද ශීඝ්‍රගාමී ගමනක් යනකොට ශීඝ්‍රගාමී හැම වැඩක්ම කෙරෙන්න ඕන. ඒ නිසා තමයි පැවිද්දන්ගේ ගමන ඉක්මන් ඔය අත්තන්ගේ ගමන බොහොම මන්දගාමී. හැබැයි මේක මෙහෙම එකකුත් තියෙනවා මඩිහි මහා නායක ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. මේ මහානකම හරියට කරොත් නිවනට මහානකම වැරදියට කරොත් නිරයට. ඉතින් නිවනට යන්නත් නිරයට යන්නත් බොහොම පහසුවෙන් තියෙන කේන්ද්‍රස්ථානය තමයි මෙතන. මේක වරද්ද ගත්තොත් දෙපැත්තෙන් කොයි පැත්තට හරි ඉක්මනට යන්න පුළුවන්. එහෙමනම් අද පින්නතුල්ලා ඉගෙන ගත්තේ තාම වටිනා සූත්‍ර දේශනාවක එක්තරා කොටසක්. එහෙමනම් අද අපි ඉගෙන ගත්ත ආසාව පිළිබඳව. අපි හැමෝම ආශා කරන්න මොකක් නිසාද? විඳීම නිසා. ආසාව කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. ආසාව හටගන්නේ කොහොමද? ස්පර්ශය. ආසාව වෙනස්කම් මතක ඇති කියලා කෙනෙක් කැමති රූප බලන්න, කෙනෙක් කැමති ශබ්ද අහන්න. මේක තමයි වෙනස්කම්. ආසාවේ විපාක මතකද? හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. ආසාව නැති කරන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙමනම් පින්වත් හැම දිනාටම ආසාව නැති කරන්නට යම් තරමකින් හරි මේ දේශනාවත්
උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්බට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරං